रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो निब्बानं එරුවන් සරණයි. ප්‍රථමයෙන්ම මේ උත්තරීතර ධර්මද්වීපයේ වැඩවසන ඒ වගේම ලෝක පුරා වැඩවසන අතිපූජනීය ආර්ය මහා සංඝරත්නයන් নমස්කාර පූර්වකවම අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝක පුරා වසන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුන් පින්වතියන් සියලු දෙනාම කරුණාවෙන් ආමන්ත්‍රණය කරනවා අපි මේ ලෝතුරු වර්ණ දහම් මණ්ඩපය උදෙසා. හොඳයි, අදත් එහෙනම් අපි මේ සඳහා භාගයේදී ඒ ලෝතුරු අමා ධර්මයේ ශ්‍රවණය කරන්නටයි ඒක රාශි වෙලා ඉන්නේ. ඒ අසරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මේ විශ්ව අග්‍ර මහා ශාස්ත්‍රතුමන් වහන්සේ සකල ලෝක සත්‍ය කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ අමා ධර්මයේ කුමක්ද යනාදි වශයෙන් විමර්ශනය කරමින් ඒ අමා ධර්මය අසා අවබෝධ කරගෙන ඊට අනුකූලව පිළිපැදලා මේ භයානක සංසාර දුකෙන් එතර වීමේ අභිලාෂයෙන් ඒ උතුම් වූ අභිලාෂයෙන් යුක්තවයි මේ සියලු දෙනා මේ දහම් මණ්ඩපයට ඒක රාශී වෙන්නේ. මේ දහම් මණ්ඩපේ ඉදි වෙන්නේම ලෝකෝත්තරම ධර්මයේ ලෝකයට ප්‍රකට කිරීම උදෙසා. හොඳයි, එහෙමනම් නිවන අරමුණු කරගෙන මුණ ගැසුණු සත්පුරුෂ බුද්ධ ශ්‍රාවකයන් පිරිසක්. දැන් මේ ස්ථානයේ අද විශේෂයෙන්ම මේ බණහඬ තරුණ පිරිසක් තමයි වැඩිපුරම සහභාගී වෙන්නේ. සුසු කාලකේසෝ ධාරෝ භද්‍රේ උබ්බනි අයම් පඨමං සමය. මේ කාලු කෙස් ඇති කායික ශක්තිය මානසික ශක්තිය හොඳින් පවතින තරුණ වූ භද්‍රයවණී පසුවන්නා වූ පිරිසටයි මේ ධර්මාභෝධයේ පිණිස ප්‍රථම සමය උදා වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම හැකියාව තියෙන මේ අයට. මොකද ඒකට හේතුව එහි අර වැඩිහිටි හිත් වලට වඩා බොහෝ දුරට පිරිසිදුයි කියන්න බෑ. නමුත් සාපේක්ෂව පිරිසිදුයි. ඒ විඥාන එච්චර බලවත් නැහැ. සංකල්පිත රාගය ඒ වයසත් එක්ක වැඩෙනවා. එතකොට නමුත් එතන තියෙන තාම අරටුවක් බැහැගත්තේ නැති ගහක් වගේ ලේසියෙන් කපන්න පුළුවන් විඥානයක්. තව වයසට යනකොට මොකද වෙන්නේ? ඒ විඥානය දරදඬු වුණාම අරටු බැහැගත්තාම මොනම සම්මජ්ජාතියටවත් ඒ විඥානේ සිඳින්න අමාරුයි. සාමාන්‍ය ප්‍රඥාවන්තයෙක්ට නම් ඒ වැඩේ කරගන්න බෑ. සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තයෙක් වයසට යනකම් ඉන්නෙත් නෑ. ඒ වගේ නිවන උදෙසා කාලය කැප කරන්නේ ප්‍රඥාවන්තයෙක් නම්. ඉතින් යම්කිසි ආකාරයක ප්‍රඥාවන්තයෙක් වුණත් කර්ම හේතුත් යෙදලා තියෙන්න පුළුවන්. කර්මයට අනුකූලව වයසක් නිර්මාණය වෙලා තියෙන විශේෂයෙන්ම අවසන් දේහය දරන එහෙම නැත්නම් පස්චිම භවිකයන්ගේ. ඉතින් ඒ නිසා එහි වෙනසක් පවතිනවා. කෙසේ වුවත් තරුණ පිරිසයි මේ ධර්මයට වැඩිපුර යොමු වෙන්නට ඕන. මේ ස්ථානයේ වගේම අපි දන්නවා ලෝකයේ විවිධ රටවල ඉඳගෙන තරුණ පිරිස් මේ ධර්ම දේශනාවට කන් දෙන බව. ඒ නිසා මේ තරුණ ප්‍රබෝධයත් එක්ක මේ අමා ධර්මය අතිශය වේගයෙන් ලෝකෙ පැතිරලා යාවි. අති උත්තරීතෝ ආර්ය මහා සංඝරත්නයේ බලවත් වේවි. සුසීලවත් භික්ෂූන්ගේ රාජධානියක් බවට පත් වෙවි ඒ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය අනාගතයේදී. අවබෝධයටපත් මිනිසුන්ගේ දේශයක් බවට පත් වෙවි මේ උත්තරීතර ධර්මද්වීපය. ඒ නිසා ඒ අමා ධර්මයටමයි අපි ජීවිතේ මූල තැන දී යුත්තේ. අදත් අපි එහෙනම් ලෝතුරු වර්ණ දහම් සාකච්ඡාව දහම් දේශනාව ආරම්භ කරන්නේ අන්නර ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාව සිත්ී දරාගෙන සියලු මනුෂ්‍ය ධර්මාභෝධය ලබත්වා මේ උතුම් දේශය අවබෝධයටපත් උතුම් බුද්ධ ශ්‍රාවකයන්ගේ දේශය බවට පත් වේවා. ලෝකේ පුරා ශ්‍රී සද්ධර්මයේ පැතිරේවා. සියක් කෝටියක් සක්වලේ ධර්මයෙන් ආලෝකයටපත් වේවා. සියලු ලෝ සතුන් ඒ සදාතනිකම නිවනින් සැනසේවා කියන උතුම් වූ ප්‍රාර්ථනා පෙරදරි කරගෙනයි අපි ලෝතුරු වර්ණ දහම් මණ්ඩපය ඉදිකලේ ඒ වගේම මේ දේශනා මේ ධර්මය දේශනා කරමින් පවත්වන්නේ. එහෙමනම්
සියලුම දෙනා ඒ උතුම් ප්‍රාර්ථනා එසේම ඉෂ්ට සාධනේ වේවා. ඔබද අවබෝධයටපත් වෙලා ඒ අවබෝධයේ පූර්ණත්වයටපත් වෙලා සියලු සංසාරයෙන් අත මිදෙන්නට හේතු ඇති බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව මේ ධර්මයට මනාකොට කන් දෙනවා. මනාකොට ඒ ධර්මයේ දරා ගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු. හොඳයි එහෙනම් අදත් අපි මේ නිෂ්කලංක සැඳෑ භාගයේදී මුණ ගැසෙන්නේ පුරුදු පරිද්දෙම අමා ධර්මයේ සුවය අත්විඳීමේ චේතනා මුල් කරගෙන ඒ උතුම් වූ නිර්ආමිෂ සතුට සැපය සොයාගෙනයි මේ පින්වතුන් ලෝතුරු අරණට සේන්දු වෙන්නේ. ලෝතුරු අරණේ පවතින්නේ නිර්ආමිෂ සුවය, නිර්ආමිෂ සතුට. කුමක් හේින්දයත් එය ලෝකෙන් එතර පිහිටි අරණක් නිසා. ලෝතුරු අරණ. මේ ලෝතුරු අරණෙන් අපි පෙන්වා දෙන මේ ශාන්තිය අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා බුද්ධ භාෂිතය ඇසුරෙන්මයි පෙන්වා දෙන්නේ. ඒ හැරිනට මේ ධර්මයේ තුල පවතින විවිධාකාර අටුවා ආචාර්යවාද අත්නෝමත එසියල්ල බැහැර කරලා උත්තරීතර පෙළ ධර්මයට අනුකූලව උතුම් බුද්ධ පරියාප්තියට අනුකූලව තමයි මේ ධර්මය පෙන්වා දෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ Tamanටම දකින්න පුළුවන්. Tamanගේම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. වාදිවාද කිසිත්ම නගන්නට හේතුවක් නැහැ. මක් නිසාදයක් මේ ධර්මයේ Taman තුළින්ම දකින්න පුළුවන් ධර්මයක් නිසා. එහෙම නැතුව ධර්මයේ කටපාඩම් කරගෙන හරි වචන වශයෙන් මතක තබාගෙන හරි එහෙම ධර්මාභෝධය ලබන්න බෑ. ධර්මයේ අනු නිවැරදි චින්තනය සහ නිවැරදි චර්යාව. එහෙනම් ඒ චර්යාව කිව්වහම ඒ මනෝචර්යාව, වාචික චර්යාව සහ කාය චර්යාව යන ආදි වශයෙන් තුන් ආකාරයකට දක්වන්න පුළුවන් චර්යාව. හිත හැසිරෙන ආකාරය, වචන හැසිරෙන ආකාරය සහ කාය හැසිරෙන ආකාරය. මෙන්න මේ ත්‍රිවිධ චර්යාවන් නිවැරදිව පවත්වන්නට අවබෝධ කරගත්තාම සුචරිතයේ පිහිටිනවා. ත්‍රිවිධ සුචරිතයේ නිවැරදිව හැසිරෙන්න පටන් ගන්නවා. නිවැරදි චර්යාව තේරුම් ගත්තාම ඊට අනුකූලව හිත පිහිටියාම චරිතය ඊට අනුකූල චරිතයක් නිර්මාණය වෙනවා. එහෙනම් අන්න යම්කිසි කෙනෙකුගේ චරිතය ගැන අපි කතා කරනකොට අපේ චරිතය දකින්නේ කෙසේද? ඔහුගේ චින්තනය, ඔහුගේ වචන සහ ඔහුගේ ක්‍රියා කියන මෙන්න මේ තුන් ආකාරයෙන් කෙනෙක්ගේ අපි චරිතය දකින්නේ. එතකොට එහෙනම් මේ චරිතය නිර්මාණය වෙන්නේ එහෙනම් ඒ පුද්ගලයාගේ චින්තනය අනුව. එහෙනම් මේ චින්තනය නිවැරදි චින්තනයක් වුණොත් ඒ චරිතය නිවැරදි චරිතයක් වෙනවා. ඒ චින්තනය වැරදි චින්තනයක් වුණොත් එහෙනම් එතනින් එහාට පුද්ගලයාගේ චරිතය වැරදි චරිතයක්. මේ සමාජයේ ඉන්නවා කළු චරිත සහ සුදු චරිත. අලු චරිතක් තියෙනවා. තුන් ආකාරයෙන් චරිතය. ඒකයි කර්මයක් තුන් ආකාරයකට සකස් වෙන්නේ. කර්මයේ ප්‍රධාන වශයෙන් හතර ආකාරයක් තියෙනවා. මේ තුන් ආකාරයක් අදාළයි ලෝකෙට. කන්න කර්ම, සුඛ කර්ම සහ කන්න සුඛ කර්ම කියලා. කළු කර්ම, සුදු කර්ම සහ කළු සුදු කර්ම. එතකොට එනම් පින්වතුනි මේ ධර්මයේ තුලින් ඒ චර්යාව නිවැරදි වෙලා නිවැරදි චරිතයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සමාජයේ හොයන්නේ නිවැරදි මිනිස්සුયો, යහපත් වූ මිනිස්සුયો. හැබැයි එහෙම මිනිස්සෙක් හොයාගන්න එක තමයි මේ සමාජයේ තියෙන දුෂ්කරම දේ. ඊමටත් කියනවා කලොනික හොයාගන්න පුළුවන්, අවංක මිනිහෙක් හොයාගන්න අමාරුයි කියලා. ඒ තරමටම මිනිස්යන්ගේ ජීවිතවලින් ධර්මය ඈත් වෙලා. ඒ නිසා මිනිස්සුયો කිව්වට භවයෙන් මනුෂ්‍ය වුණාට වැඩ කටයුතු වලින් හිතන පතන විදිහෙන් කතා කරන විදිහෙන් ආදී හැම ආකාරයෙන්ම අර චර්යාවෙන් අමනුෂ්‍යයි. ඒ නිසා මනුෂ්‍යයන්ට මේ ලෝකේ තියෙන දුර්ලභම වස්තු වෙන්නේ මනුස්සකම. ඒක තමයි නැතිම දේ. හැමතැනම තියෙන අමනුෂ්‍යකම. ඒකට හේතුව මේ තුච්ච නින්දිත සිතටම වහල් වීම. එහෙනම් මේ ධර්මයේ මනාකොට පිහිටියා නම් ඒ අනතුරෙන් අත මිදෙනවා. යහපත් වූ මිනිස්සෙක් ලෝකෙට බිහි වෙනවා. ඒ උතුම් මිනිස්යාව අදයේ නෙවෙයි ඈත අතීතයේ ඉඳලම හොයන. මේ මනුස්සකම හොයන. ඒ මනුස්සකම සහිත මිනිස්යාව
ඈත අතීතේ ඉඳලා මිනිස්සු හොයනවා. එක්තරා අවස්ථාවක ප්ලේටෝ කියන දාර්ශනිකයා ප්ලේටෝ හෝ සොක්‍රටිස් වෙන්න පුළුවන්. නම කුමක් වුණත් දාර්ශනිකයෙක්. ග්‍රීසිය ඇතැන්ස් නුවර මහා දවල් ලන්තෑරුමක් අරගෙන යමක් හොයනවා. ඉතින් තව දාර්ශනිකයෙක් දැක්කා මේ දාර්ශනිකයා මේ මහා දවල් ලන්තෑරුමක් අරගෙන පාර දිගේ මොකක්ද හොය හොය යනවා. ඊට පස්සේ අනිත් දාර්ශනිකයා ඇහුවා ඉතින් සොක්‍රටිස් මොකක්ද මේ ලන්තෑරුමක් අරගෙන මේ මහා දවල් හොයන්නේ? මොකද තියෙන එළිය මදි වෙලා. තවත් ආලෝකයන් අරගෙන මේ මහා දවල් වීදිකානේ හොයන්නේ මොනවද ඔය? මොකක්ද ඔබ හොයන්නේ? මම මේ මනුස්සකම හොයන්නේ. ඒක තමයි නැත්තේ. ඒ කියන්නේ මිනිස්සෙක් වුණාට මිනිස්සෙක් වශයෙන් හැසිරෙන්නේ කොහොමද කියලා දන්නේ. අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මේ ලෝකේ තියෙන්නේ. මේ ලෝක පැවැත්ම ඇතුලේ. නිවන පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ලෝකේ පැවැත්මටත් ඒක මහා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් වුණාට මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න දාන්නේ. දැන් වඳුරු ඉන්නවා. වඳුරු දන්නවා වඳුරු වශයෙන් ජීවත් වෙන්න. උන් ගස්වල යනවා, පිනුම් ගහනවා. ගහෙන් ගහට පනිනවා, කොලාතු කඩාගෙන කනවා, ගෙඩි කනවා, මල් කනවා. එහෙම උන් ඉන්නවා දන්නවා වඳුරු වශයෙන් ඉන්න. උන් දන්නවා. ගවය දන්නවා ගවය වශයෙන් ඉන්න. අනෙක් හැම සතෙක්ම දන්නවා Tamanට අනුකූල ක්‍රමයකට ඉන්න. මිනිහා විතර එහෙම දන්නේ නැහැ. ඒ නිසා මිනිහා තුළ හැම සතෙක්ම ඉන්නේ. ඒකයි කිව්වේ අර සුභාසිතේ නපුරු දුදනන්ගේ සියෝ ළඟහිම විෂය කියලා. මොකද ලෝකේ එක එක විෂකුරු සත්තු ඉන්නවා. උන්ගේ විෂ තියෙන්නේ කොහෙද කියලා මිනිස්සු දන්නවා. හැබැයි මිනිහාගේ විෂ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බෑ. මුළු සර්වාංගෙම විෂ. එහෙම උනේ ඇයි? සියෝ ළඟින්ම ධර්මයෙන් ඈත් වෙලා. අමා ධර්මයේ පැත්තකට විසිකලා මේ විශ්වයේ මිනිසෙට ලබන්න පුළුවන් ඉහළම භාග්‍ය. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයට කන් දෙන්නේ. කවරෙක්වම විශ්වයේ ඉන්නවනම් මහා බ්‍රහ්මෙක්යයි සම්මත පුද්ගලෙක් හෝ කවරෙක් හෝ මේ ඉතිහාස සත්‍යයක් මතු කරන්න බෑ. ඒක තමයි ඇත්ත. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන සත්‍යයට එහා සත්‍යයක් මතුවෙන්නේ නැහැ ලෝකේ. එහෙනම් මේ මිනිස්සෙක් වෙලා ලද උපත ඇතුලේ ලබන්න පුළුවන් ඒ අසිරිමත් වූ වාග්ය තමයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයට කන් දීලා ලබන අවබෝධයේ මේ මහා වාග්ය ඔබට උරුමයි. කුමක් ලැබුණත් පළක් නැහැ අවසානයේ. සියල්ල අත්හැරෙනවා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමඤ්ඤා. හැමදේම දාලා යනවා හැම වෙලාව කොයි වෙලාවක හරි. කොයි වෙලාවක හරි සියල්ල අත්හැරෙනවා. හැබැයි සියල්ල අත්හැරින්නේ මරණයෙන් කියලා අපි හිතන් ඉන්නේ. දැනටම සියල්ල අත්හැරිලා තුන් දන්නේ නැති උනා. අපි හිතන් ඉන්නවා අයිති කියලා එක. ඒකයි වෙනසකට තියෙන්නේ. දැනටමත් හිමි නෑ. දැනටමත් අහිමි, හිමි අහිමි. නමුත් අපි හිතන් ඉන්නේ හිමි කියලා. එහෙම හිතන් ඉන්න මෝඩකමට පහරක් වදිනවා මරණයෙන්. එච්චරයි වෙන්නේ. එතකොට ඉතින් එදාට වැළපෙනවා. තමන්ගේ මරණ ඉස්සරහත් වැළපෙනවා, අනුන්ගේ මරණ ඉස්සරහත් වැළපෙනවා. මාක්‍රිසාදයක් ඒ අපේක්ෂා කළ දෙයක් නොවේ. සත්‍යයට පිටුපාගෙන ජීවත් වුණා. එතකොට පින්වතුනි එහෙනම් මේ මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්නවත් දන්නේ නැහැ. මිනිසෙක් වුණා. එහෙනම් මේ මිනිසෙක් වශයෙන් ජීවත් වීමේ උතුම් වූ ධර්මය මේ ලෝකෙට පෙන්වා දෙන අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන්. ප්‍රථම කොටම මිනිසෙක් වෙන්නේ. මනුස්ස ගුණ ධර්ම ඇති. දෙවන කොට මිනිසෙක්. ඔය මිනිසයා වෙන්නත් එතනින් එහාට ප්‍රඥාවෙන් වීරියෙන් කටයුතු කරලා උත්තර මනුෂ්‍ය වෙන්නට මේ ජීවිතේදී ඔය අවස්ථා දෙකම අහිමි මිනිසයා කියාගත් අමනුෂ්‍ය තමයි සමාජයේ වැඩි හරියක් ඉන්නේ. ඒ අමනුෂ්‍යයන්ට උරුම වෙන්නේ කවදා හරි දවසක අමනුෂ්‍ය ලෝක තමයි. නීරය, අසුරය, പ്രേත ලෝකයේ, තිරිසන් අපාය ඕන්තරන්ති අමනුෂ්‍ය ලෝක ඔන්නෝට යන්න පුළුවන්. මොකද මිනිසෙක් උනාර මිනිසෙක් වශයෙන් ජීවත් වෙන දැනගෙන හිටියේ නැහැ. මිනිස්සෙට තරම් නොතරම් දේවල් කුමක්ද කියලා තේරුම් බේරුම් ගන්න පුළුවන් ඥානයකින් කටයුතු කළේ නේ. ඒකට හේතු උනේ කුසලයේ අකුසලයේ දන්නේ නැහැ. ලෞකික වශයෙන් කුසලයේ අකුසලයේ දන්නේ නැහැ. ධර්මයේ අධර්මයේ දන්නේ නැහැ. නිර්වාණ ධර්මයේ කොහොමද දන්නේ නැහැ. ලෞකික සුගති ධර්මයේවත් දන්නේ නැති පුද්ගලයා නිවන දන්නේ කොහොමද? එහෙනම් සුගති දුගතියට යන්නේ මෙසේ, සුගතියට යන්නේ මෙසේ. දුගතියට යන්නේ මේ හේතු නිසායි.
සුගතියට යන්නේ මේ හේතු නිසායි. නිවනටපත් වෙන්නේ මේ හේතු මෙසේ නිරෝධ කිරීම නිසායි කියලා අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා යම් මනුෂ්‍ය භවයකදී. ඒ අසිරිමත් වූ මනුෂ්‍ය භවයේ උදා වෙන්නේ වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍ර අනන්තයකට පසු යමෙක්ට. ඒ සුලභ අවස්ථාවක් නෙමෙයි. සද්ධාමෝ පරම දුර්ලභෝ. ඒ සද්ධර්මයට කන් දීමට ලැබෙන අවස්ථාව පරම දුර්ලභ අවස්ථාවක්. අති බහුතරයකට මේ පරම දුර්ලභ කියන වචනේ තාම වැටහෙන්නේ නැහැ වචනේ අර්ථය. පරම දුර්ලභයි. ඒ කියන්නේ මීට වඩා ආයි නොලැබිය හැකි අවස්ථාවක් නැහැ. ඔබ පුදුම වෙන මේ අවස්ථාව උදා වීම කියන්නේ. කවදා හරි දවසක ඔබට මේ පුදුමය දකින්න ඔබ තුළින් මේ පුදුමය ඔබ දකි විමුක්තිය දකි. කවදා හෝ දවසක කුමක් නිසාදයක් පරිසම්පාදයෙන් ඒ පරිසම්පාදයේ ඔස්සේ ධර්මයේ ප්‍රගුණ වෙනකොට පරිසම්පාද ඥාන වර්ධනය වෙනකොට පරිසම්පාදයේ තුලින් ධර්මයේ නිරන්තරයෙන් දකින්න ආශය කරනකොට ඒ හේතුඵල ධර්මයේ නිරන්තරයෙන් දකින්නකොට රාග දේශ මොහ දුරු වෙනකොට ඔබට තේරෙයි මේ සංසාරේ තියෙන භයානක භාවයේ වගේම මෙහි පවතින ඒ අනවරත ස්වභාවය. ඒ පටිච්ච සමුප්පාදයේ තුලින් මේ සමස්ත සංසාරෙම දකින්න පුළුවන් පින්වත්. පටිච්ච සමුප්පාදයේ ඔබ නුවණින් විදර්ශනා කරන්න සමත් වුණොත් ඔබට මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඇසුරෙන් මේ ලෝකේ නානා භව නිර්මාණ වෙන ආකාරය දකින්න පුළුවන්. එතකොට පේනවා ඒ නානා භව ඔස්සේ නානා ಜಾති සකස් වෙනවා. නොඑක් ಜಾති සකස් වෙනවා. පාන ඇති පාන නැති නොඑක් ಜಾති සකස් වෙනවා. මේ සෑම සියලු ಜಾතියක්ම හේතුඵල වශයෙන් සකස් වෙච්ච සංකතයක් බව දකින්න ලැබෙනවා. ගැඹුරෙන් ගැඹුරට මේ ධර්මයේ දකින්න ලැබෙනවා. ඒ අතහබෝධය ඇති වෙනකොට අන්න ක්‍රමානුකූලව අමනුෂ්‍ය ධර්මයේ සිට මනුෂ්‍ය ධර්මයේ දක්වා ඇවිල්ලා මනුෂ්‍ය ධර්මයෙන් උත්තරීතර මනුෂ්‍ය ධර්මයටපත් වෙනවා. උත්තරී මනුෂ්‍ය ධර්ම නොහොත් මාර්ගඵලයන්ටපත් වෙනවා. ඒ නිසා මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවයේ වටිනාකම මෙච්චරක් කියලා කියන්න බෑ. මේ ලැබුණු වටිනා මනුෂ්‍ය භවය කිසිසේත් අපතේවන්නට එපා කියන එකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවවාදුනේ නිරන්තරයෙන්. මොකද ඒ අවවාදේ නිරන්තරයෙන් සිහිපත් කළ දෙන්නේ ඇයි? ක්ෂණයක් පාසා මේ අත්භවය අහිමි වීමේ අනුතරක් ඉදිරියේ ඔබ ඉන්නේ. ඔබ කිව්වහම අප සියලුම දෙනවා. එක චිත්තක්ෂණයක් එහා පැත්තේ මරණය තියාගෙන අපි මේ ඉන්නේ. ඔය වෙලාවක හරි මේ අවසන් චිත්තක්ෂණය ලැබෙන මොහොත ආවහම මරණාසන්න චිත්ත වීතියේ එක චිත්තක්ෂණයක් වෙන චුති කියලා. ඒ චිත්ත වීතියම ඊළඟ චිත්තක්ෂණය හට ගන්නව ප්‍රතිසන්දි කියලා. ඒ මරණාසන්න අවසන් චිත්ත වීතිය. එහෙනම් මරණයයි ජීවිතය අතර කාලපරාසය චිත්තක්ෂණ එකයි. අපි මේ චිත්තක්ෂණ එකක ජීවිතයක් ගත කරමින් තමයි මේ අසාර ලෝකය සාරයි කියලා හිතාගෙන ඒ චිත්තක්ෂණය තුල වෙහෙසෙන්නේ. ඒ චිත්තක්ෂණයේ වෙහෙසන නිසා තමයි ඒ බඳු චිත්තක්ෂණ පරම්පරාවක් ඔස්සේ ගොඩනැගෙන සම්තතිය තුල අපිට මේ ජීවිතයේ වෙහෙසයි කියලා දැනෙන්නේ. ඒකම එක චිත්තක්ෂණය අවබෝධයෙන් ගත කරන්න පුළුවන් කල අවබෝධයෙන් ගත කරන්න අවස්ථාව ලැබුණොත් යම් දවසක ඔබට දැනෙයි පෙනෙයි අත්විඳ ගන්න ලැබෙයි මුළු ජීවිතේම විවේකී බව. මුළු ජීවිතේම විවේක නිශ්චිත බව. විරාග නිශ්චිත බව. නිරෝධ නිශ්චිත බව. වස්සග්ග පරිණාමී බව. අන්නේ චිත්තක්ෂණය තුළ ඔබට අත්දකින්න ලැබේ. චිත්තක්ෂණයක් අත්දකින්නවා කියවහම ඒ තරම් සූක්ෂම කාල පරාසයක් අපට අත්දකින්න පුළුවන් කියන එක නෙවෙයි. නමුත් යම් ආකාරකින් ප්‍රඥාවෙන් දැකිය හැකි ධර්මානුකූලව මෙන්න මෙසේ සෑම චිත්තක්ෂණයක් පාසාම රාගයෙන් දේශයෙන් මෝහයෙන් යුක්තව රාගයෙන් දේශයෙන් මෝහයෙන් තොරව කටයුතු කරන අවස්ථාව ලැබෙනවා නම් එහෙනම් ඒ ජීවිතේ පිරිසිදු විසාකල්ලෙන්න අවබෝධයටපත් ජීවිතයක්, සපවත් ජීවිතයක්, පරිපූර්ණ ජීවිතයක්, මනුෂ්‍ය ධර්ම සහ උත්තරීය මනුෂ්‍ය ධර්ම පිහිටි ජීවිතයක්. එහෙනම් බලන්න දැන් අපට බෑ මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ට මේ ධර්මයේ මෙසේ කියලා අවබෝධ කරලා දීලා සියලු දෙනාව ධර්මයේ පිහිටවන්න. හොඳම දේ තමයි තමන් මේ අවබෝධයටපත් වෙන එක. තමන් අවබෝධයටපත් වුණාම අඩුම තරමේ තමන් අසල ඉන්න පුද්ගලයා හරි අවබෝධයටපත් කරන්න අවස්ථාව ලැබේ. එහෙම වුණාම සියලුම දෙනාට
ඒ උතුම් ධර්මයේ පෙන්වා දෙන්නට නොහැකි වුණත් යම් තාක් දුරකට හරිය ධර්මයේ පෙන්වා දීලා මනුෂ්‍යයන්ව ධර්මයේ පිහිටවන්න අවස්ථාව උදා වේ. එhmenan ඒ වගේ උතුම් අරමුණක් පෙරදරි කරගෙන තමයි අපි ලෝතුරු වර්ණ දහම් සාකච්ඡාව ආරම්භ කළේ. ධර්ම දේශනා මාලාව ආරම්භ කළේ. අද වෙනකොට සෑහෙන පිරිසක් උතුම් බුද්ධ ශ්‍රාවකයන්, සුතවත් අරිය ශ්‍රාවකයන්, ඥානවන්ත සත්පුරුෂයන් මේ ධර්මයට කම් දෙන බව පේනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව වැඩි වශයෙන් මේ ධර්මයට කම් දෙන බව පේනවා. ඒ තාම සුබ නිමිත්තක් යති උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ නැගීම පිළිබඳව. ඒ නිසා මේ ජීවිතය මහා වටිනා ජීවිතයක්. මේ ජීවිතය තුළින් අග්‍රඵලය නෙලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සසර සත්‍යයට උදා කර ගන්න පුළුවන් ඉහළම තත්ත්වය උදා කර ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් විශ්වයේ පරිපූර්ණ මිනිසෙක් බවට පත් වෙන්න, විශ්වයේ පරිපූර්ණ පුණ්‍යවන්තයෙක් බවට පත් වෙන්න ඔබට මේ ධර්මයේ ඒකාන්තයෙන් මඟ පෙන්වනවා. එහෙමනම් සියලු ඥානවන්තයෝ, සියලු ප්‍රඥාවන්තයෝ ඒ අසිරිමත් වූ අමා ධර්මයේ ඉස්සරහා නවතිනවා. අපි හිතමු මෙහෙම උදාහරණයක්. විශාල මණිකක් තියෙන පාරයි. විශාල මණිකක් තියෙන පාරයි. කාන්තිය විහිදුවමින් පවතින. අප්‍රමාණ කාන්තියක් විහිදෙනවා කියන්නේ. නානාවිධ වර්ණ වලින් ඒ කාන්තිය විහිදෙනවා වට ලෝකයට. මේ පාරේ යන්නේනවා මිනිසුන්. වර්ග දෙකක් ඉන්නේ. ඇස් ඇති මිනිසුන් සහ ඇස් නැති මිනිසුන් කියලා. ඔතනින් ඇස් ඇති මිනිසුන් ඒ මාණික්‍ය සහන අතර වෙනවා. ඇස් නැති මිනිස්සු ඔය මාණික්‍යයෙන් කෙබඳු ආලෝකයක් විහිදුණත්, කාන්තියක් විහිදුණත් ඒ දකින්නට නොහැකියාව නිසා ඒ ස්ථානය පසු කරගෙන යනවා. අනන්ත වාරයක් ඔය පාරේ ඔය ඇස් නැති අන්ධ මිනිස්සු, මේ කියන්නේ සම්මුතික වශයෙන් ඔය අන්ධයි කියන පිරිස ගැන නෙවෙයි. මේ අන්ධයෝ උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා උදේ වෙනකන් ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකන් ওই පාරේ ගියත් අර මාණික්‍ය දකින්නේ. ඔවුන් ඒ නිසා ඒ මාණික්‍ය ඉස්සරහා නතර වෙන්නේ නැහැ. අර ඇස් ඇති පුරුෂයන්ට අවස්ථාව ලැබෙනවා ඒ මාණික්‍යයේ කාන්තිය ගාව නතර වෙන්න. මොකද ඇස් තියෙන නිසා පේනවා උන්ට. ඒ මාණික්‍යයේ කාන්තියෙන් සියලු ලෙඩ රෝග සමනය. එහෙනම් එදාට අන කාන්තිමත් පුද්ගලයෙක් කියන ජුතිමන්තෝ, කීනාසෝ ජුතිමන්තෝ, අන ආශ්‍රව ක්ෂය වුණාම ආලෝකයටපත් පුද්ගලයෙක් වෙන්නේ හිමයි. අර කාන්තියෙන් බබලන්න පටන් ගන්නවා. යේතේ පරිනිබ්බුතාති, ඒ උත්තමයෝ නිවනටපත් වෙනවා. එහෙනම් පින්වතුනි, ඔබ අර ඇස් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ රත්නය තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, ඒ ත්‍රිවිධ රත්නය. ඒ ත්‍රිවිධ රත්නය දකින්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව ඇති, ප්‍රඥාව නැමැති ඇස ඇති ඒ සියලු සත්පුරුෂයෝ ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නය නැමැති මාණික ඉස්සරහන අතර වෙනවක් නිසාද උන්ට ප්‍රඥා ඇස ඇති බැවින්. ප්‍රඥා ඇස පවතින නිසා ඔවුන්ට ඒ උතුම් මාණික්‍ය පේන්න පටන් ගන්නවා. එදාට ඔවුන් ඒ කාන්තියෙන් සුවපත් වෙනවා. කාන්තිමත් වෙනවා. හැබැයි අර අන්ධ මිනිස්සු කොච්චර වතාවක් ওই මාණික්‍ය පසු කරගෙන ගියත් ඒ කාන්තිය අත්දකින්න නිසා උන් හැමදාම අන්ධකාරයේ අතපත ගන්න අන්ධ මිනිස්සු බවට පත් වෙනවා. එහෙමනම් අන්නර කාන්තිමත් පුරුෂය එකතු වෙච්ච ලෝතුරු වර්ණ දහම් සාකච්ඡාව මෙසේ අපි ආරම්භ කරනවා. එහෙනම් සියලුම දෙනා මෙතෙන් පටන් මනාකොට මේ ධර්මයට කන් දෙන්නට ඕන. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශිත යමා ධර්මය මනවින් දරා ගන්නට ඕන. ඔබට මේ ධර්මයේ වටිනාකම වැටහෙනවා නම් ඔබ මේ ධර්මයේ මනවින් දරා ගන්න ඕන. කවුරු හරි ඔබේ ඔඩොක්කුවට මොනවා හරි යමක් විසි කරනවා. ඒ විසි කරන දේ වටිනා දෙයක්ද නොවටිනා දෙයක්ද කියන කාරණාව මතයි ඔබේ දරා ගන්නවද දරා නොගන්නවද කියලා තීරණය වෙන්නේ. වැඩක් නැති දෙයක් නම් අපි විසි කළා දානවා පැත්තකට. වැඩක් ඇති දෙයක් නම් අන්න තියාගන්න. අන්ධ මිනිස්සෙට මණිකක් දුන්නට වැඩක් නැහැ. මක්නිසාදයක් ඔහුට ඒක පේන්නේ නැහැ. එහෙනම් ප්‍රඥා චක්කුවෙන් ධර්මයේ දකින සත්පුරුෂ බෞද්ධ පින්වතුන් හැටියට අද දවසේදී උතුම් වූ සතර සතිපට්ඨාන ධර්මයේ ඇසුරෙන්
මේ අමා ධර්මයට කන් දෙන්නට සූදානම් වෙන්න බොජ්ජංග පබ්බේ යටතේ අපි අද බොජ්ජංග පබ්බේ යට ධම්මානුපස්සනාව යටතේ බොජ්ජංග පබ්බේ යටතේ අද අපි වටිනා දහම් ව්‍යාකරණයක් දෙකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනා එහෙනම් නිශ්ශබ්දව සමාධිගතව මේ ධර්මයට කන් දෙන්නට අදිෂ්ඨානය ඇති කරගෙන සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු